समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गे मुक्कदं धम्मत्सविन कालो अयं बदन्ता धम्मत्सविन कालो अयं बदन्ता धम्मत्सविन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबුද්දස්සේ. අද දවසේ ප්‍රඥා නාලිකාව තුළින් මෙම උතුම් ධර්ම දේශනාව සිද්ධ කිරීම පිණිස සදැහැති දායකත්වය දරන්නේ පාදුක්ක බෝපේ ප්‍රදේශයේ පදිංචි පින්වත් පවුලක් සහවුන්ගේ සහෝදර සහෝදරියන් විසින් ලෝක සත්වයන්ට හුදෙක්ම ධර්ම අවබෝධය කර දීමේ අදිෂ්ඨානය අරමුණ ඇති කරගෙන යත්තන් විසින් අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරනවා බොහොම පින්වන්ත හැඟීමකින් යුක්තව. උතුම් ධර්ම අභිසමය පිණිස හේතු වෙන විදිහට අපේ ධර්ම දේශනාවන් සිද්ධ කරමින් ධර්ම කාරණාවන් සාකච්ඡා කරමින් බොහෝ දේශනාවන් පවත්වන්නට යෙදුණා. තථාගත භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය පිළිබඳව පෙන්වලා දෙනකොට ලෝකයේ කිව්වට පස්සේ අපි හැමදෙනාම හිතාගෙන ඉන්නවා කාටත් පොදු ලෝකයක් තියෙනවායි. ඒ තියෙන ලෝකේ ජීවත් වෙන එක් පුජ්‍යලයක්ය සත්වයක මමයි කියලා. මේක තමයි තියෙන හැඟීම. ඒ ලෝකේ තව තවත් සත්තු ජීවත් වෙනවා, පුජ්‍යලයෝ ජීවත් වෙනවා. ඒ පුජ්‍යලයෝ අතර කෙනෙක්ය මම. ඒ නිසා ඒ පුජ්‍යලයෝ අතර මම කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ පුජ්‍යලයෝ අතර මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන. ඒ පුජ්‍යලයෝ අතර මම අරහෙම කෙනෙක් වෙන්න ඕන. අපිට මිනිස්සු වශයෙන් මේ වගේ දෘෂ්ටි ගණනාවක්, ඒ වගේ හැඟීම් ගණනාවක් ජීවිතය ඇතුලේ තියෙනවා. පුජ්‍යලයන් අතර මට මෙහෙම වුණොත් හරි නැතිය. ඒ පුජ්‍යලයන් අතර මම මෙහෙම කෙනෙක් වුණොත් නම් හොඳයි. අපිට මේ වගේ හැඟීමක් තමයි ජීවිතේ ජීවත් වෙනකොට තියෙන්නේ. පුජ්‍යල වාදය කියන එක පුජ්‍යල දෘෂ්ටිය මූලික කරගෙනමයි අපි ජීවිතේ ජීවත් වෙන්නේ. පුජ්‍යල භාවයේ තුරුල් කරගෙනමයි අපි ජීවිත ගත කරන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා ඒ පුජ්‍යල වාදයේ තුල තමන්ගේ ජීවිතය ඇතුලේ දෘෂ්ටිගත රාශියකට මුහුණ දෙන්න. නමුත් අපි කාටවත් නොතේරෙන දේ තමයි මේ ලෝකය කියන්නේ අපි හිතාගෙන ඉන්න જાතිය දෙයක් නෙවෙයි. ලෝකය කියලා කියන්නේ අපි හිතාගත් වගේ දෙයක් නෙවෙයි. අන්නේ කිසිම කෙනෙකුට හිතාගන්න බැරි, කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි ලෝකයේ පිළිබඳව යථාර්ථයේ පෙන්වන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. ඒ අවබෝධයේ කොටින්ම කිව්වොතින් තනිව අවබෝධ කළ හැක්කේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටමයි. ඒ අරුණකොට පස්සේ බුදුරජාණන් වහන්සේ නමකට පමණමයි. බුදු පසේ බුදු
උත්තමයන් වහන්සේලාට හැරුණුකොට වෙන කිසිම කෙනෙකුට මේ ධර්මය මේ ලෝකයේ පිළිබඳ අවබෝධය තනිව ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසායි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් අසම සමභාවයටපත් වෙන්නේ සම කළ නොහැකි කිසිම කෙනෙකුට. ඒ අසම සම වූ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්‍යයට ලෝකයේ පිළිබඳ අවබෝධය ලබලා දෙන තුරාවටම ලෝකයේ පිළිබඳ අවබෝධය ලෝක සත්‍යයට ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගෙන් විචාරය කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝකයයි කියනවා. ලෝකය කියලා කියනවා. කුමටද මේ ලෝකය කියලා කියන්නේ? මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාරනවා, පින්වත් මහණ, ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධේ ලෝකයයි. නැත්තම් තව විදිහකට කිව්වොත් ඇස ලෝකයයි, රූපේ ලෝකයයි, චක්කු විඥානේ ලෝකයයි, කන ලෝකයයි, ශබ්දේ ලෝකයයි, සෝත විඥානේ ලෝකයයි, නාසය ලෝකයයි, ගන්ධේ ලෝකයයි, ගාන විඥානේ ලෝකයයි, දිව ලෝකයයි, රසය ලෝකයයි, දිවහා විඥානේ ලෝකයයි, කය ලෝකයයි, පොට්ටබ්බේ ලෝකයයි, කය විඥානේ ලෝකයයි, මනස ලෝකයයි, ධම්ම ලෝකයයි, මනෝ විඥානේ ලෝකයයි. එහෙමනම් ඔන්න අපිට පැහැදිලි වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තමයි පංච උපාදානස්කන්ධය කිව්වේ. ලෝකයේ විදියට හැඳින්වුවේ එහෙමනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම ලබන්නේ ඇහැ රූප චක්කු විඥාන, කන ශබ්ද සෝත විඥාන, නාසය ගන්ධ ගාන විඥාන, දිව රසය දිව්‍ය විඥාන, කය පොට්ටබ්බ කාය විඥාන, මන ධම්ම මනෝ විඥාන. මේ ටික ලෝකය. බුද්ධ දේශනාවට අනුකූලව එහෙමනම් ලෝකය කියලා කියන්නේ තමන්ගේ ජීවිත අත්දැකීමට. ඔය ටිකෙන් තොර අපිට ලෝකයක් මුණ ගැහෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ලෝකය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම. අපිට ජීවිතේ පුංචි කාලේ මව් කුසෙන් ඉපදිලා ඉපදිච්ච මම අම්මගේ තුරුල්ලේ හැදිලා වැඩිලා මව් කිරෙන් පෝෂණය වෙලා උස්මහත් වෙලා වැඩිහිටි වෙලා නොඑක් රැකී රස්සාවන් කරලා කාලයක් තිස්සේ ජීවත් වෙලා යම් දවසක ලෝකේ හැම්ම තියෙන්නේ නැද්දී අපි මැරිලා යනවා කියලා අපි දැනගත්තා. අපි තව දැනගත්තා ලෝකේ මහද්වීපවලට වෙන් කරනවා, ලෝකේ සාගර තියෙනවා, ලෝකේ දියැලි තියෙනවා, ලෝකේ කඳු වැටි තියෙනවා, ගංගා මහා සමුද්‍ර ඇලදොල ගංගා වලින් පිරිච්ච මේ ලෝකේ විවිධත්වයක් තියෙනවා. ලෝකේ මේ ආකාරයේ වෙනස්කම් තියෙනවා, වෙනස් වීම තියෙනවා. මේ විදිහට අපි ලෝකෙ ගැන බොහෝ දේ දැනගත්තා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඒ ලෝකෙ ගැන ඔබ දැනගත්ත සෑම අත්දැකීමක්ම
ඔබට ලැබුණේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අත්දැකීමක් විදිහට නෙවෙයිද? අන්න ඒ නිසා ඔබ ලෝකේ කියලා ලෝකේ කොපමණ වෙන් කළත් ලෝකේ අර විදිහයි ඉරහඳ තියෙනවා, තාරකා තියෙනවා, ගස්ගල් තියෙනවා, එළදොළ තියෙනවා, ගංගා තියෙනවා, මහා සමුද්‍ර තියෙනවා කියලා ඔබ ලෝකේ ගැන කොපමණ වෙන් කළත් එවෙන් කිරීම ඔබට සිද්ධ කළලා දුන්නේ ස්කන්ධ පහේ අත්දැකීම. අන්න ඒ නිසා ඒ ඔබ වෙන් කරපු සියල්ලටම අපිට පොදුවේ කියන්නට පුළුවන්කම තියෙන්නේ ස්කන්ධ පංචකයයි ලෝකේ. මොකද ස්කන්ධ පංචකයෙන් තොර ඔබට ලෝකයක් නැහැ. ස්කන්ධ පංචකයෙන් තොර ඔබට දැනගැනීමක් නැහැ. ස්කන්ධ පංචකයෙන් තොර ඔබට හැඟීමක් නැහැ. දැනගැනීම් හඳුනා ගැනීම සියල්ල ඔබ කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුලමයි. එහෙනම් ලෝකයට පොදුවේ අපිට කියන්න පුළුවන් වචනේ තමයි ස්කන්ධ ලෝකයයි. ස්කන්ධ ටිකයි ලෝකේ. පංච උපාදානස්කන්ධයයි ලෝකේ. ඒ අත්දැකීම තමයි ඔබට ලෝකෙ විදිහට තියෙන්නේ. ඔබට කියන්න පුළුවන් ස්කන්ධ වෙන්නේ කොහොමද? ලෝකේ කඳු තියෙනවා අය. අනේ ඇත්තට කඳු තියෙනවා. නමුත් ඒ කන්ද ගැන අත්දැකීම ඔබ ලැබුවේ කොහෙන්ද? ඒ කන්ද ගැන දැන ගැනීම කලේ කොහෙන්ද? ඒ කන්ද ගැන හඳුනා ගැනීම කලේ සිද්ධ කලේ කොහෙන්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ. ඔබ කියයි මේ අල්ලලා බලලා මේ ගල් ගෙඩියක් තියෙන්නේ මට අහු වෙනවා මම මේ ගල් ගෙඩිය කුඩු කළා. මේ මං ගල් ගෙඩිය පෙල්ලුවා. මේ මම ගල් ගෙඩිය අරගෙන ගියා ඉස්සුවා උඩ දැම්මා. මේ මොනවා කිව්වත් ඒ මොනවා කළත් ඒ සියලු අත්දැකීම් ඔබ ලැබුවේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම් එක්කලා. එහෙනම් ලෝකයේ සියලු දැන ගැනීම හඳුනා ගැනීම ඔබ කලේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම් එක්කලා. කෙනෙකුට මේකත් බර වැඩි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ස්කන්ධ පහ මොනවාද මේ? හරි. ඒ වචන ටික අකුරු ටික පැත්තක තියවතින් ඔබ ඔය සියලු අත්දැකීම් ලැබුවේ පෙනෙන්න, ඇහෙන්න, දැනෙන්න, දැනගන්න කියන දේත් එක්කලා. පෙනීම නැති තැන, ඇහිීම නැති තැන, දැනීම නැති තැන, දැනගැනීම නැති තැන ඔබට කිසිදු අත්දැකීමක් ලබන්නට පුළුවන්කමක් නැහැ. එහෙමනම් ඔබ කල්පනා කරන්ට ඔබේ ජීවිතේ ඔබට ලැබුණු ඔබ ලබපෝ ඒ අත්දැකීම් ටික තමයි ලෝකය කියලා කිව්වේ. ඒ ලෝකය කියලා කියන්නේ එහෙමනම් සරලවම ඔබේ ජීවිත අත්දැකීම් ටිකමයි ලෝකේ වෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මමයි ලෝකයයිනේ. මමනේ ලෝකේ ඉන්නේ. හරි. මම ලෝකේ ඉන්නවය. අම්මා තාත්තා ඉන්නවය. දුව පුතා ඉන්නවය. කියන මේ සියල්ලම පොදුවේ ගත්තොත් ඔබට දැනෙන්නේ ඔබේ අත්දැකීමක් විදියට. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අත්දැකීමක් විදියට. කොටින්ම කිව්වොත් ඔබ ඉන්නේ ලෝකේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය අත්දැකීම තුළ. දැන් අපි මෙහෙම කියමු. පංච උපාදානස්කන්ධයෙන් තොරව ඔබට මමත් නැහැ ලෝකෙත් නැහැ.
පංච උපාදානස්කන්ධයේ පහළවීම කොතනද? මගේ පහළවීමත් එතන, ලෝකේ පහළවීමත් එතන. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කොතනද? එහෙමනම් මම එතන, ලෝකෙ එතන. එන ලෝකෙ කිව්වේ මම ලබන අත්දැකීම. මම ලබන අත්දැකීම කොතනද? එතන පංච උපාදානස්කන්ධයේ සකස් වීමයි. පංච උපාදානස්කන්ධයේ සකස් වීම කොතනද? මම ලබන අත්දැකීම එතනයි. එහෙනම් ඔන්න තේරෙන්න ඕන, අපිට වැටහෙන්න ඕන කාරණාව තමයි පංච උපාදානස්කන්ධය අපි ගත්තොත් යකඩ ගෝලයක් කියලා. ඒ යකඩ ගෝලයේ තියෙන යකඩ ටික තමයි මමයි ලෝකේ බවට පත් වෙන්නේ. කාට හරි පුළුවන් ද යකඩ ගෝලයේ පෙන්නන්ට යකඩ වලින් තොරව? ඔන්න යකඩ බෝලයක් තියෙනවා. කෙනෙකුට මම කියනවා මට යකඩ එපා, යකඩෙන් බෝලේ වෙන් කරලා පෙන්නන්ට. වැඩේ කරන්න බෑ. මං කියනවා මට යකඩ එපා, මොකද්ද? යකඩෙන් බෝලේ වෙන් කරලා පෙන්නන්ට කියලා. ඊට පස්සේ මම කියනවා දැන් මේ යකඩෙන් බෝලේ වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. යකඩෙත් එක්කමයි යකඩ බෝලේ ගැන කතා කරේ. ඒතර කෙනෙකුට හිතෙන්නේ නෑ බෝලෙන් නම් යකඩ වෙන් කරන්න පුළුවන්. බෝලෙන් නම් යකඩ වෙන් කරන්න පුළුවන්. හැබැයි ඔබ ඒ බෝලෙන් යකඩ වෙන් කළා කිව්වත් බෝලෙන් වෙන් කරලා තියෙන්නේ. යකඩ බෝලෙන් ඔබ යකඩ වෙන් කරන්නේ. ඒක එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක රවුම් කරන්න පුළුවන්, කොටු කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්, අර එහෙම කරන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම ඔබ කරන්නේ යකඩෙත් එක්කමයි. යකඩෙත් එක්කමයි බෝල කරත්, කොටු කරත්, රවුම් කළත් ඔක්කොම කරන්නේ. සමම් මෙතන උපමාවට බෝලේ ගත්තේ උපමාව පැහැදිලි කරන්න. එහෙම නැතුව යකඩය ගැන පැහැදිලි කරන්න නොවේ. මොකද අපි උපමාවක් ගත්තට පස්සේ බොහෝ වෙලාවට උපමාව එල්බෙනවා මිසක උපමාව පැහැදිලි කරගන්න යන්නේ නැහැ. නිසා ඒ කාරණාව මතක් කළේ. එහෙනම් යකඩ බෝලය කියන සම්මතයට ආවොත් යකඩ බෝලයෙන් තොරව අපිට යකඩත් නැහැ, යකඩෙන් තොරව බෝලෙත් නැහැ. යකඩ බෝලය කියන තැනින් ගත්තම කොටින්ම කිව්වොත් බෝලයෙන් යකඩ ටික වෙන් කරලා පෙන්නන්ට යකඩයෙන් බෝලේ වෙන් කරන්න බෑ. මං කියනවා මෙන්න යකඩ ගුලිය තියෙනවා, මේ බෝලේ වෙන් කරලා පෙන්නන්ට. යකඩේ වෙනම පෙන්නන්ට, බෝලේ වෙනම පෙන්නන්ට කොටින්ම කිව්වොත් එහෙම කරන්න බෑ. යකඩෙත් එක්කමයි බෝලේ තියෙන්නේ. ඔබ යකඩ වෙන කොහෙට හරි ගෙනියනවා නම් බෝලේ වෙන් කරලා තියලා ගෙනියන්න ඕන. ඒක කොටු කරන්න හරි රවුම් කරන්න හරි ගෙනියන්න ඕන. බෝලේ වෙන් කරලා පෙන්නලා වැඩේ කරන්න බෑ. අන්න ඒ වගේ තමයි ඔබට පංච උපාදානස්කන්ධය අපි ගත්තොත් බෝලේ කියලා. ඒකත් එක්කම තමයි යකඩ තියෙන්නේ. කොටින්ම කිව්වොත් යකඩ ටික අපි ගන්නවා ඔබේ ජීවිත අත්දැකීම. ඇහැ රූපේ අත්දැකීම, කන සද්දේ අත්දැකීම, නාසය ගන්ධේ අත්දැකීම, දිව රසයේ අත්දැකීම, කය පහසේ අත්දැකීම, මන ධම්මේ අත්දැකීම. ස්කන්ධ ටික කොතනද? ලෝකය එතනයි. එහෙමනම් ඔබ කල්පනා කරලා බලන්න පංච උපාදානස්කන්ධයේ පහළවීමත් එක්ක තමයි ඔබට එහෙමනම් ලෝකේ සම්පූර්ණම අත්දැකීම ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාළේ මහණෙනි පංච උපාදානස්කන්ධයේ ලෝකයයි. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම ලෝකේ හට ගැනීමයි. පංච උපාදානස්කන්ධයේ නොහට ගැනීම ලෝකේ නොහට ගැනීමයි.
පංච උපාදානස්කන්ධය නොහොට ගැනීමට මාර්ගයක් පිළිවෙතක් ඇද්ද? එය ලෝකේ නොහොට ගැනීමට ඇති මාර්ගයයි පිළිවෙතයි. ඔන්න එහෙමනම් අපි තේරුම් ගන්නවා ලෝකේ කිව්වේ ස්කන්ධයන්ට. ලෝකේ හට ගැනීම කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීමට. ලෝකේ නොහට ගැනීම කියන්නේ ස්කන්ධයන්ගේ නොහට ගැනීමට. එතකොට කෙනෙකුට හිතේ ස්කන්ධයන්ගේ නොහට ගැනීම සිද්ධ වුණාම කඳු හැදෙන එක නවතිනවද? වතුර උනන එක නවතිනවද? හුලං හමන එක නවතිනවද? මල් පිපෙන එක නවතිනවද? ගෙඩි හැදෙන එක නවතිනවද? මේ හිතෙනවා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඒ හිතුන අත්දැකීමත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමක්නේ. එහෙනම් ලෝකේ ගෙඩි හැදෙනවය, මල් පිපෙනවය, මිනිස්සු මැරෙනවය, වාහන හැප්පෙනවය, කැඩෙනවය, බිඳෙනවය, කුඩු වෙනවය, ඇති වෙනවය, නැති වෙනවය කියන සියලු සන්තෑසීන් ඔබට සිහිපත් කරවන්නේ පංච උපාදානස්කන්ධයේ අත්දැකීමක් විදිහට. එනිසා ලෝකෙ සියලුම දැන ගැනීම, හඳුන ගැනීම, අත්දැකීම් සියල්ලම පහසේ බැලුවොත් පංච උපාදානස්කන්ධයේ අත්දැකීමක්. ලෝකේ තේරුම් ගන්නවා, ලෝකය අවබෝධ කරනවා කියන්නේ එහෙමනම් අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අවබෝධ කරන එකට. තමා කියන්නේත් එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහටමයි. තමාව අවබෝධ කරනවා නම් අවබෝධ කරන්නට තියෙන්නේත් ඒකමයි. ලෝකය අවබෝධ කරනවා නම් අවබෝධ කරන්නට තියෙන්නේ ඒකමයි. ලෝකේ අවබෝධයේ පිණිස පංච උපාදානස්කන්ධය අවබෝධ කළ යුතුමයි. ලෝකේ අවබෝධයේ පිණිස පංච උපාදානස්කන්ධය අවබෝධ කළ යුතුමයි. එතකොට කෙනෙකුට හිතෙයි එහෙමනම් ඉර පායනවානේ, හඳ පායනවානේ, ඉර බහිනවානේ, දින සති මාස ගෙවෙනවානේ, අවුරුදු ගෙවෙනවානේ, අතීතේ හදපු නටබුන් තවම තියෙනවානේ, අද හදපු දේවල් අනාගතයට පවතිනවානේ. බලන්න කල්පනා කරලා බෝලෙන් යකඩ නැතුව බෝලේ තියෙයිද කියලා. යකඩ නැතුව බෝලේ නැහැ, බෝලේ නැතුව යකඩ නැහැ. යකඩ බෝලේ. එහෙමනම් පංච උපාදානස්කන්ධයෙන් තොරව ඔය දැන ගැනීම කිසිවක් ඔබට නැහැ. ඔබ ලෝකේ මොනව දැනගත්තත්, මොනව කිව්වත්, මොන දෘෂ්ටිය දැම්මත්, මොන මතය දරුවත්, කුමන ආකාරයේ තර්ක ගෙනාවත්, මොන විතර්කය දැම්මත් රූපයෙන් තොර, වේදනාවෙන් තොර, සංඥාවෙන් තොර, සංකාරයෙන් තොර, විඥාණයෙන් තොර තර්කයක් නැහැ. කොටින්ම කිව්වොත් ස්කන්ධ පංචකයේ අත්දැකීමෙන් තොර ඔබට ලෝකයක් මුණ ගැසෙන්නේ නැහැ. එහෙමනම් ලෝකයේ සියලු මුණ ගැසීම් ඔබට පවතින්නේ ස්කන්ධ පංචකයේ අත්දැකීමත් එක්කලා. අන්න ඒ දේ අපි මුලින්ම තේරුම් ගන්න ඕමනයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කොහොමද අපි ඕක දැනගත්තාම? පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මොකද්ද?
පංච උපාදානස්කන්ධයේ සමුදය තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එහෙමනම් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ සමුදයට, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ නිරෝධයට, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයේ නිරෝධ ගාමිනී පටිපදාවට. චතුරාර්ය සත්‍ය කියන්නේත් එහෙමනම් පංච උපාදානස්කන්ධය අවබෝධයට. කෙනෙකුට හිතෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධයේ අවබෝධය නම් චතුරාර්ය සත්‍ය අවබෝධය, පංච උපාදානස්කන්ධය පහළ වෙන්න හැම තැනකදීම දුක නෑ නේද කියලා. දුක නෑ නේද කියලා. හැබැයි බුද්ධ ශාසනයේ විදිහට පංච උපාදානස්කන්ධය කොහොම කොතන පහළ වුණත් ලෝකයා සැප විදිහට දැක්කත්, දුක විදිහට දැක්කත්, උපේක්ෂාව විදිහට දැක්කත් ඒ ගත කිරීම දුක්ඛාර්ය සත්‍යයට වැටෙන දුක දුකමයි. දුක්ඛාර්ය සත්‍යයේදී කතා කරන්නේ රෙදෙන දුකක්, පෙළෙන දුකක්, අඬන දුකක්, වැළපෙන දුකක් පිළිබඳව නොවේ. පෙළෙන දුකක්, අඬන දුකත්, වැළපෙන දුකත් ඇතිළුව ඒ දුක හටගන්නට හේතුව. ඒ නිසායි පෙන්වන්නේ දුක යනු දුක්ඛ ආර්ය සත්‍ය නොවේ. දුක්ඛ ආර්ය සත්‍ය යනු දුක වේ. ඒ මොකද්ද? දුක යනු දුක්ඛ ආර්ය සත්‍ය නොවේ. දුක්ඛ ආර්ය සත්‍ය යනු දුක වේ. මේක කොහොමද අපි තේරුම් ගන්නෙ? දැන් කෙනෙකුට කිව්වොත් බල්ලෝ සත්වයෝය, සත්වයෝ බල්ලෝය. බල්ලෝ සත්වයෝය, සත්වයෝ බල්ලෝය. හරි මොකද්ද? බල්ලෝ සත්වයෝය. බල්ලෝ කියන්නේ සත්තු තමයි. නමුත් සත්වයෝ බල්ලෝය. සත්වයෝ බල්ලෝ වෙන්න බෑනේ. සත්වයෝ බල්ලෝ කිව්වොත් ඔක්කොම සත්තු බල්ලෝ වෙන්න ඕන. නමුත් සත්වයෝ බල්ලෝ නෙවෙයි. නමුත් බල්ලෝ කියන්නේ සත්වයෝ. අන්න ඒ වගේ චතුරාර්ය සත්‍යයට රෙදෙන පෙළෙන දුක ඇතුළත් කරන්නට පුළුවන්. නමුත් රෙදෙන පෙළෙන දුක පමණක් නොවේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. අන්න ඒ වගේ අපි කල්පනා කරන්න ඕන දුක කියන්නේ දුක්ඛාර්ය සත්‍ය නෙවෙයි. නමුත් දුක්ඛාර්ය සත්‍ය කියන්නේ දුකට. අපිට දැන් වැටහෙන්න ඕන කාරණාව තමයි ලෝකයේ වින්දන තුනක් විඳිනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාව කියන තැන වින්දනයන් තුනක් තියෙනවා. සැප වින්දනය, දුක්ඛ වින්දනය, උපේක්ෂා සහගත වින්දනය. මේ සැප වින්දනයත්, දුක්ඛ වින්දනයත්, උපේක්ෂා සහගත වින්දනයත් කියන වින්දන තුනම අයිති අවිද්‍යාවට. එනම් අවිද්‍යාවට අයිති කියලා කියන්නේ දුකට අයිති, දුක්ඛ ආර්ය සත්‍යයට අයිති. ඔබ දුක කියලා ගන්න එක කොටසක් වුණාට පොදුවේ ගත්තම සත්වයෝ කියන තැනට මුවෝ, කොටි, වලස්සු, අලි, මිනිස්සු ඔක්කොම අයිති වගේ දුක්ඛ ආර්ය සත්‍ය යටතට වැටෙනවා
දුක්ඛ වේදනාවත් සැප වේදනාවත් උපේක්ෂා වේදනාවත් කියන තුන් වේදනාවම වින්දනය තියෙනවා නම් ඒ වින්දනයේ තියෙන තැන අපිට ගන්න වෙන්නේ සත්වයාගේ පහළවීම එහෙම නැත්නම් ලෝකේ පහළවීම පංච උපාදානස්කන්ධේ පහළවීම දුකේ පහළවීම විදියට අපි එහෙමනම් දැන් අවබෝධ කරගත්ත යම්තාක් දුරකට ලෝකය කියලා කියන්නේ එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම. ලෝකේ පහළවීම කොතනද? එතන දුකේ පහළවීම තියෙනවා. ඒ කියන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය පැත්තෙන්. ලෝකය කොතනද? දුක එතනයි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම කොතනද? එතන තමයි අපිට බැහැ ගැනීම තියෙන්නේ. එතන තමයි අපිට අවිද්‍යාව යෙදෙන්නේ. ඒ අවිද්‍යාව යෙදෙන්නේ කොතනද? ඒ අවිද්‍යාව යෙදෙන තැන තමයි අපිට මොකද තියෙන්නේ? ජාති සමුදය තියෙන්නේ, ජරා මරණ සමුදය තියෙන්නේ. අපි අවිද්‍යාව දුරු කරන්නට නම් පංච උපාදානස්කන්ධේ නොහට ගැනීම අවබෝධයටපත් වෙන්න ඕන. අපිට තේරුණා එහෙමනම් දැන් කාරණාවක් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම තමයි අපිට මම වෙලා තියෙන්නේ, ලෝකෙ වෙලා තියෙන්නේ. මම වෙලා තියෙන්නේ, ලෝකෙ වෙලා තියෙන්නේ. මගේ හට ගැනීම කොතනද කියලා දැන් අපි අහුවොත් කෙනෙක් කියයි මගේ හට ගැනීම අහවලාගේ අහවල් කෙනාගෙන් තමයි මං ඉපදුනේ. අහවලා මගේ තාත්තය, අහවලා මගේ අම්මය. ඒ දෙන්නා තුලින් තමයි මගේ උපත සිද්ධ වුනේ. ඒක තමයි මගේ පහළවීම කියලා අපි කියයි. නමුත් ඔබ කල්පනා කරන්ට ඒ මෙනෙහි කර ගැනීම ඔබ මෙනෙහි කළේ, ඒ මඤ්ඤණාව ඔබ මඤ්ඤණා කළේ, ඒ සිතා ගැනීම ඔබ මේ දැන් සිතාගත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමත් එක්ක. එහෙනම් ඔන්න බලන්න ඔබ අහවලා තුලින් ඉපදිච්ච මම අහවල් කෙනායේ කියන අනුවර්ත නාමය යොදාගත්තේ, ඒ පිළිබඳව ඔබ අදහස දක්වගත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම තුල මිසක ඒ අත්දැකීමෙන් තොර නෙවෙයි. ඒ නිසා ඔබ ලෝකයේ සියලු අත්දැකීම් ගැන දැනගන්නේ, ප්‍රකාශ කරන්නේ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන්, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන්. පංච උපාදානස්කන්ධයෙන්. පංච උපාදානස්කන්ධයත් එක්කලා තමයි ඔබ ලෝකයේ අත්දැකීම ලබන්නේ. ඔබ ලෝකයේ සියලු තතු පිළිබඳ දැනගන්නේ. දැන් එහෙමනම් අපි කල්පනා කරන්නට වෙනවා ඔබ ලෝකේ මොන අත්දැකීම ලැබුවත් මොනව දැනගත්තත් ඔබ දැනගන්නේ සිත තුළින්. සිත කියලා කිය විඥානයේ පහළවීම. විඥානයේ පහළවීම කියන්නේ තව විදිහකින් ගත්තොත් රූප වේදනා සංඥා සංකාර එකමයි විඥානේ තියෙන්නේ. කොටින්ම අපි සරල විදිහට ගමු මේ ස්කන්ධ පංචකය කියන්නේ සිත කියලා සරල විදිහට තේරුම් ගන්නට. අපි ගමු ලෝකයේ ඔබ ලබන අත්දැකීම් මිරහඳ පිළිබඳ, තාරකා පිළිබඳ, ගස්ගල් පිළිබඳ, ඇලදොල පිළිබඳ, ගංගා පිළිබඳ, මහා සමුද්‍ර පිළිබඳ, අම්මා තාත්තා පිළිබඳ, දුව පුතා පිළිබඳ, ඥාති හිත මිත්‍රාදීන් සහෝදර සහෝදරියන් පිළිබඳ ඔබ ජීවිතයේ ලබන අත්දැකීම් ටික ගමු අපි සිතුවිලි විදිහට. අන්න එතකොට ඔබට තේරෙයි සිතෙන් තොර සිතුවිලි නෑ, සිතුවිලි වලින් තොර සිත නෑ. සිත පහළ වෙච්ච බව දැනෙන්නේ සිතුවිල්ලක් පහළ වුණාට පස්සේ.
සිතුවිල්ලකින් තොරව හිත ගැන තේරෙන්නේ නැහැ. හිතින් තොරව සිතුවිලි ගැන තේරෙන්නෙත් නැහැ. අන්න එහෙමනම් සිත කොතනද සිතුවිලි එතනයි. තව විදියකට කිව්ව පංච උපාදානස්කන්ධය කොතනද ලෝකේ එතනයි. ලෝකේ කොතනද පංච උපාදානස්කන්ධය එතනයි. එහෙම නොතේරෙන නිසා තමයි දැන් මේ කිව්වේ සිත කොතනද සිතුවිලි එතනයි. සිත නැතුව සිතුවිලි නැහැනේ. සිතුවිලි නැතුව හිතකුත් නැහැ. ඒ සිතුවිල්ලක් පහළ වුණේ නැත්තම් හිත පහළ වුණා කියලා දැනගන්න ක්‍රමයක් නැහැ. හිත පහළ වුණේ නැත්තම් සිතුවිල්ල පිළිබඳ දැනගන්න ක්‍රමයකුත් නැහැ. සිතේ පහළවීමයි සිතුවිල්ලේ පහළවීමයි අපිට වෙන් කරන්න බෑ. සිතෙන් සිතුවිල්ල වෙන් කරන්න බෑ. සිතුවිල්ලෙන් සිත වෙන් කරන්න බෑ. ලෝකයෙන් පංච උපාදානස්කන්ධය වෙන් කරන්න බෑ. පංච උපාදානස්කන්ධයෙන් ලෝකය වෙන් කරන්න බෑ. ඕක තමයි අපිට ජීවිතේ විදිහට තියෙන්නේ. සිත කියන තැනට අපි දැම්මොත් විඥාණය කියලා, ලෝකය කියන තැනට අපි දැම්මොත් නාම රූප කියලා. ඒත් ඒ විදිහමයි. විඥාණයෙන් තොර නාම රූප අත්දැකීමක් නැහැ. නාම රූපයෙන් තොර විඥාන අත්දැකීමක් නැහැ. එහෙම කිව්වම බර වැඩි. හැබැයි අර විදිහට කිව්වම තේරෙනවා සිතෙන් තොර සිතුවිලිත් නැහැ. සිතුවිලි වලින් තොර සිතකුත් නැහැ. දැන් සිතුවිලි වලින් නෙවෙයිද ඔබ දැනගත්තේ මේ අම්මා, මේ තාත්තා, මේ මම, මේ ඇලදොල, මේ ගංගා, මේ මහා සමුද්‍රය කියන වචනෙත් පාවිච්චි නොකර තමයි දැන් සිතුවිලි කිව්වේ. සිතෙන් තොර සිතුවිලිත් නැහැ. සිතුවිලි වලින් තොර සිතත් නැහැ. සිත ඇත්තේ කොතනකද සිතුවිලි එතනයි. සිතුවිලි ඇත්තේ කොතනද සිත එතනයි. එහෙනම් ලෝකයේ ඇත්තේ කොතනද පංච උපාදානස්කන්ධය එතනයි. පංච උපාදානස්කන්ධය ඇත්තේ කොතනද ලෝකයේ එතනයි. ඒ තමයි ඔබ ලබන, ඔබට ලැබුණු, ඔබට දැනුණු ලෝකයේ අත්දැකීම. අන්න ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ විදිහට මේ පංච උපාදානස්කන්ධය පෙන්වා අවදාරන්නට හේතුව. දැන් එහෙමනම් කල්පනා කරන්නටකෝ මුළු මහත් ලෝකෙම අත්දැකීම මේ ලබන්නේ අතීතයේ විදිහට, වර්තමානයේ විදිහට, අනාගතයේ විදිහට, මම විදිහට, අන් අය විදිහට, ගස්ගල් විදිහට, ඇලදොල විදිහට, ගංගා විදිහට, මහා සමුද්‍ර විදිහට, අම්මා තාත්තා විදිහට, දුව පුතා විදිහට, අරක මේක විදිහට, මොකක් විදිහට හෝ ඔබ ලෝකයේ අත්දැකීම ලබන්නේ මේ ස්කන්ධ පංචකයේ තුලින්. එහෙමනම් මේ ස්කන්ධ පංචකයම තමයි ඔබට මම වෙලා තියෙන්නේ. ලෝකයේ අත්දැකීම වෙලා තියෙන්නේ. කන බොන අඳින්න පළඳින්න යන එන ජීවත් වෙන මම වෙලා තියෙන්නේ මොකද්ද? එහෙමනම් ස්කන්ධ පංචකයේ අත්දැකීම. අපි බලමු ඇත්තටම මේ ස්කන්ධ පංචකයේ අත්දැකීම, ලෝකයේ අත්දැකීම, ලෝකයේ පහළවීම, ඔබේ පහළවීම කොහොමද වෙන්නේ කියලා. ලෝකේ පහළවීම, ඔබේ පහළවීම කොහොමද වෙන්නේ කියලා. ලෝකේ පහළවීම, ඔබේ පහළවීම සිද්ධ වෙන විදිහ අවබෝධ කර ගැනීම තමයි මොකක් අවබෝධ කිරීමද? පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම. ස්කන්ධ පංචකය අවබෝධ කිරීම, ස්කන්ධ පංචක අවබෝධ කිරීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම.
චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස තමයි අපි එහෙමනම් පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්නේ. දැන් ඔන්න අපි කිව්වා සිත නැත්තම් සිතුවිලි නැහැ. කියන්නේ ඔබ ලෝකයේ පිළිබඳ සියලු අත්දැකීම් ලැබුවේ සිතුවිලි විදිහට. සිතුවිලි වල අත්දැකීම් සියල්ල ලැබුවේ සිත විදිහට. ඒ සිත පිළිබඳ සියලු අත්දැකීම් ඔබ ලැබුවේ අතීතයේද වර්තමානයේද අනාගතයේද? දැන් ඔබ අතීතයේ පිළිබඳ වින්දා කියලා මතකයක් තියෙනවනේ. හැබැයි අතීතයේ පිළිබඳ සියල්ල වින්දේ වර්තමානයේ වෙලා නෙවෙයිද? ඔබ කියනවා අතීතයේ මං අහවල් පැලේ හිටෙව්වා. ඒ පැලේ හිටෙව්වේ හිටවන වෙලාව අතීතයේද වර්තමානයේද? වර්තමානයේ. මං අහවලගේ ඔළුව පැලුවා කියලා මතක් කරනවා. හැබැයි ඒ ඔළුව පැලුවේ වර්තමානයේද නැද්ද? පළපු වෙලාවේ වර්තමාන. එහෙනම් ඔබේ ජීවිතයේ සියලු අත්දැකීම් වර්තමානයේද නැද්ද? දැන් ඔබ මතක් කළත් මතක් කරන්නේ මේ දැන් නෙවෙයිද? මේ දැන්. එහෙනම් ඔබේ අනාගතය ගැන හිතුවොත් හිතන්නේ මේ දැන්. හැබැයි අනාගතේ උදා වෙන්නේ වර්තමානයේ වෙලා නෙවෙයිද? දැන් වෙලා නෙවෙයිද? මොහොත වෙලා, දැන් වෙලා. එහෙනම් ඇත්තටම කිව්වොත් අපි අතීතයේ කිව්වත් අනාගතයේ කිව්වත් අත්දැකීම ලබන්නේ වර්තමාන වෙලා. අත්දැකීම වර්තමානයි. හැබැයි ඒ ලබන වර්තමාන අත්දැකීම කවුරු වෙලාද තියෙන්නේ? තමන් වෙලා, මම වෙලා, මගේ වෙලා, ලෝකෙ වෙලා. ඒ මම විච්ච, මගේ විච්ච, තමන් විච්ච අත්දැකීම ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද? ඒ මම කරගත්ත තමන් කරගත්ත අත්දැකීම වර්තමානයේ ලබන්නේ. ඒක අතීතෙන් එනවා නෙවෙයි. ඒක අනාගතයට යනවා නෙවෙයි. ඔබට පුළුවන් ද වර්තමානයේ නැවතියන් කියලා අල්ලගන්න එක? පුළුවන්ද? බෑ. එහෙම අල්ලගන්න බෑ. මම කියලා කිව්වට වර්තමාන පෙනීම ඔබට පුළුවන් ද අයිති කරගන්න මගේය නැවතියන් කියලා? බෑ. ඇහිම පුළුවන් ද මගේ ඔහෙ හිටු කියලා අල්ලගන්න? යන්න එපා කොහෙවත්, මාව දාලා යන්න එපා, මාව තනි කරන්න එපා කියලා කියනවනේ. හැබැයි පුළුවන් ද පෙනීම ඔහෙ හිටු මාව දාලා යන්න එපා කියලා මේ වර්තමානයේ පෙනීම අල්ලගන්න? බෑ. ඇහිම ඒත් බෑ. දැනීමත් බෑ, දැන ගැනීමත් බෑ. එහෙනම් මම නම් මගේ නම් මොකක් කරන්න පුළුවන් වෙන්න ඕනිද? මට අල්ලගෙන පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. ආත්මීය නම් මොකක් කරන්න පුළුවන් වෙන්න ඕනිද? තියාගන්න පුළුවන් වෙන්න ඕන, අල්ලගන්න පුළුවන් වෙන්න ඕන, නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕන. අල්ලගන්න බෑ, නවත්තන්න බෑ, තියාගන්න බෑ, පාලනය කරන්න කොටින්ම කිව්වොත් මමයයි මගේයයි මොකද්ද? මට කැමති විදිහට ආත්මීය සංඥාවකින් පවත්වන්න බෑ. ඒකට කියනවා මොකද්ද? අනාත්මයි. මමයයි මගේයයි මාගේයයි වසඟ කොට වසඟේ පැවැත්විය නොහැකි. එහෙනම් මමයයි මගේයයි මාගේයයි කියන එක ඇත්තටම අපි කියන්නේ වැරදි අවබෝධයකින්ද නැද්ද? වැරදි අවබෝධයකින්. ඒක අපි ගොඩනගපු දෘෂ්ටියක්, අපි දාගත්ත සංකල්පයක්, අපි දාගත්ත අඥානවන්තකමක්, අපේ අනුවන කමක්, අපේ මෝඩකමක්, අපේ නිවටකමක්. ඒ නිසා මමයයි මගේයයි වසඟයේ පැවැත්විය නොහැකි අත්දැකීමක්. ඒ නිසා මේ අත්දැකීම
අතීතයේ ඉඳලා ආපු තැනක් හොයන්න බෑ අර අසවල් තැන තිබිලා අය ආවේ අතන තිබුණ අය. දැන් වර්තමානයේ ඔබට සිතක් ගොඩ නැගෙනවා. නේ? ඒ සිතත් එක්ක සිතුවිල්ලක් එනවා අහවල් දේ කියලා. ඒක මේක කියලා. හැබැයි ඒ සිතුවිල්ල පිළිබඳ ඔබට දැනුනේ මේ වෙලාවේ සිත පහළ වෙච්ච හින්දා. ඒ සිත පිළිබඳ ඔබට දැනුනේ සිතුවිල්ල පහළ වෙච්ච හින්දා. ඒ දැනිච්ච දැනීම මම කරගත්ත මිසක මගේ කරගත්ත මිසක දෘෂ්ටියකින් ආපු තැනක් හොයන්න පුළුවන් කමක් නැහැ නේද? ආපු තැනක් හොයන්න පුළුවන් කමක් නැහැ. අර අහවල් තැන ඉඳලා අහවල් දෙවියන් වහන්සේ දුන්නා මම එව්වා අර අතන මම ඉන්නේ කියන්න පුළුවන්ද? බෑ. ඒ පහළ විච්ච සිතුවිල්ලටයි සිතටයි අපි මොකක් කියාගත්තද? මම කියාගත්තා මිසක මගේ කියාගත්තා මිසක ඒ මාව පෙන්නන්ට අල්ලන්ට නවත්තන්ට බෑ. හරි මේ මොහොතේ දැනගත්ත සිතුවිල්ල මම දැනගත්තා. අල්ලගන්න පුළුවන්ද මගේ කරලා? ගිය තැන හොයාගන්න පුළුවන්ද? අහවල් තැනට ගිහින් නැවතිලා ඉන්නේ. අර තුම්මන් හන්දි ඉන්නේ පුළුවන්ද? එහෙම නවත්තන්නට බෑ. එහෙනම් කල්පනා කරන්ට ආපු තැනක් පෙන්වන්නට බෑ. හොයන්නට බෑ. දෙවියන් වහන්සේ ගබඩා කරලා තියාගෙන එව්වද? නෑ. ඉබේ ආවද? ඉබේ ආවෙත් නෑ. වෙන කවුරු හරි එව්වද කොතන හරි තිබිලා මහා බ්‍රහ්මයාවත්? එහෙම එව්වේ නෑ. එහෙනම් ඔන්න අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ තුලද නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් මමයයි මගේයයි කියලා පෙන්නන්ට බැරි නිත්‍ය නොවන අනිත්‍ය වූ ස්ථිර නොවන අස්ථිර වූ ආත්ම නොවන අනාත්ම වූ ධර්මතාවයක් තමයි මොකද්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සකස් වීම. ඒ සකස් වීම පිළිබඳ දැනෙන දැන ගැනීමට තමයි අපි කියන්නේ ආත්මීය හැඟීම. ඒ සකස් වීම පිළිබඳ දැනගත්තේ මම කියන හැඟීම නෙවෙයිද? මම කියන හැඟීම. හැබැයි ඒ සකස් වීම පිළිබඳ සකස් වීම දන්නවද? ඒ සකස් වීම පිළිබඳ සකස් වීම දන්නේ. ඒ සකස් වීම පිළිබඳ දන්නේ කවුද? තේරුනේ කාටද? මම කියන හැඟීමට. මම කියන හැඟීමට. එහෙනම් නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සිතකුත් නැහැ. නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සිතුවිල්ලකුත් නැහැ. සිත ගැන දන්නෙත් නැහැ. සිතුවිල්ල ගැන දන්නෙත් නැහැ. කොටින්ම කිව්වොත් ඒ ටික අනාත්මයි. නමුත් ආත්මීය කියන හැඟීම මේකේ තැවරුවම මොකද්ද වෙන්නේ? මගේ සිත වෙනවා, මගේ සිතුවිලි වෙනවා. මොකක් වෙනවද? මගේ සිත වෙනවා, මගේ සිතුවිලි වෙනවා. තව විදිහකින් කිව්වොත් සිතුවිලි කිව්වේ ලෝකෙට. මම කිව්වේ සිතට. මම ලෝකේ දැනගත්ත වෙනවා. තව විදිහකින් කිව්වොත් මම ලෝකේ දැනගත්ත වෙනවා, මම ලෝකේ අත්දැකීම් ලැබුවා වෙනවා. අන්න ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ නිත්‍ය නොවන, ස්ථිර නොවන, ආත්ම නොවන, අනාත්ම වූ, අස්ථිර වූ, අනිත්‍ය වූ ධර්මතාවයට උපමා සාධක වශයෙන් මේ පිළිබඳ පෙන්වන්නටයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? රූපය පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥාව මිරිඟුවක්, සංඛාරය කෙහෙල් කඳක්, විඥාණය මායාවක්. විඥාණය කියලා කිව්වේ සිතට. දැනගන්න එක සිත. සිතුවිලි ටික කියලා කිව්වේ මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය. ඇයි? දැන් බලන්න
සිතට දැනෙන්නේ මොනවාද බලන්නකෝ. සිතුවිලි ටික තමයි රූප වේදනා සංඥා සංකාර. සිත තමයි විඥානය. සිතට දැනෙන සිතුවිලි මොනවාද? ගල් ගෙඩියක්, පොල් ගෙඩියක්, දෙල් ගෙඩියක්, අර ගහ මේ ගහ අරක මේක කියලා රූප සංඥාවක් නැද්ද රූපය පිළිබඳ? ඒ පිළිබඳ වින්දනයක්, විඳීමක්, දැන ගැනීමක්, හඳුනා ගැනීමක් නැද්ද? තියෙනවා. ඒ පිළිබඳ සංඥාවක් නැද්ද? දිගයි, පළලයි, උසයි, මහතයි, කොටයි කියලා තියෙනවා. ඒ පිළිබඳ සකස් කිරීමක් නැද්ද? ඒකෙන් අරක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්, මගේ අම්මා මට කිරි දුන්නා, මගේ තාත්තා මේ විදිහ කෙනෙක්, අර දේ මේ දේ වෙනවා, අඹ ගෙඩිය කෑවම බඩ පිරෙනවා කියලා ඔබ තුල නැද්ද සකස් කරගත්ත දෙයක්? තියෙනවා. ඒ සියලු සකස් කිරීම කලේ දැනගත්තේ මොකක් කරාද? විඥාන. එහෙම නැත්නම් සිත හරහා. හැබැයි උපමාවට අනුකූලව සිත තමයි මැවුම්කාරයා. සිත මායාකාරයා. උපමාව පෙන්වන්නේ මොකද්ද? සිත මායාකාරී. ඇයි? සිත ඇති කල්හිම සිතුවිලි වේ. සිතුවිලි ඇති කල්හිම සිත වේ. එහෙනම් සිත ආපු තැනක්, තිබුණු තැනක්, යන තැනක් පෙන්වන්නට බැරි අනාත්ම වූ, අනිත්‍ය වූ, අස්තිර වූ ධර්මතාවය. සිතුවිලි ටික ආපු තැනක්, යන තැනක්, තිබුණු තැනක් පෙන්වන්නට බැරි අනාත්ම වූ, අනිත්‍ය වූ, අස්තිර වූ ධර්මතාවයක්. නමුත් මේක ස්ථිර විදියට, නිට්ටය විදියට, පියන දෙයක් විදියට, මම දැනගත්ත දෙයක් විදියට ගන්නාකම තමයි අපේ තියෙන මොකද්ද? අඥානවන්තකම. ඇයි? අපිට තේරෙන්නේ මේක අනාත්ම වූ, අස්තිර වූ, අනිත්‍ය වූ මේ වර්තමානයේ තුල සිද්ධ වුණු ක්‍රියාවලියක් කියන එක. වර්තමානයේ පවා අපිට පෙන්වන්නේ අනාත්ම විච්ච තැනකින්ද ආත්ම විච්ච තැනකින්ද? ආත්ම විච්ච තැනකින්. ඒක නොදන්නාකම නිසා අපි gediya පිටින් ගන්නවා මොකද්ද? රැවටිලා මුලා වෙලා මේ මම ලෝකේ ලැබපු අත්දැකීමක් විදිහට, මම ලෝකේ ලැබපු අත්දැකීමක් විදිහට තමයි ගන්න. නමුත් ධර්මතාවයේ ක්‍රියාත්මක වීම තියෙන අර විදිහට. ඔන්න පෙන පිටක් කියන්නේ මොකද්ද? දැන් පෙන පිඩු අපි මෙහෙම භාජනයකට එකතු කරගෙන දෝතට ගන්නවා නැත්තම්. පෙන පිඩ මෙහෙම දෝතට ගන්නවා. අරගෙන අනේ පෙන පිඩ තිබියන් කියලා මිටි කර ගන්නවා. මිටි කරලා ඇරලා බැලුවොත් පෙන පිඩට විච්ච දෙයක්, තිබුණු තැනක්, ගිය තැනක්, අනේ ආපු තැනක් හොයන්ට බෑ. වතුර යටට රිංගා බලන පෙන පිඩ කොහෙන්ද එන්නේ කියලා පෙන්නන්ට බෑ. අතන තිබිලා ආවේ, මෙතන තිබිලා ආවේ කියන්ට බෑ. පෙන පිඩ අතනට ගියා, මෙතනට ගියා කියලා කියන්ට එන ආවතනක් කියන්ට බෑ. නමුත් තියනවා කියලා වර්තමානයේ පේන එකට අපි කියනවා මොකද්ද? දැන් වර්තමානයේ අපිට පේන්නේ නැද්ද මේ පුටුව තියනවා, මේසෙ තියනවා කියලා? අන්න ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය තවරවුවම ඒ මමත්වයට අපිට තියෙන විදිහටමයි හම්බ වෙන්නේ. පෙන පිටත් එහෙමනේ. ගත්ත ගමන් තියනවා. නමුත් ආපු තැනක්, යන තැනක් පෙන්වන්නට බැරි ධර්මතාවයක්. රූප වේදනා මොකද්ද? දිය බුබුලක්යේ දැනගත් වින්දනේ හරියට මොකද්ද? ඒකත් එක්ක ලැබපු අත්දැකීම, විඳීම. සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත වින්දනේ හරියට පෙන්න පිටක්, දිය බුබුලක් වගේ. දැන් ඔන්න දිය බුබුලක් මතුවෙන්න තැනකට යනවා ගිහිල්ලා අනේ ලස්සන දිය බුබුල කියලා අල්ලලා මිටි කරලා ගන්නවා. කොච්චර ගන්නට හැදුවත් වැඩක් නැහැ. ගන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි තියෙන එකක් නම් ගන්න පුළුවන් වෙන්න ඕනනේ. දිය බුබුල බැලුවොත් ඔයලා කොතනින් දෙන්නේ, අතනින් මෙතනින් කියලා එන තැනක් පෙන්වන්නට බෑ, මතුවෙනවා හැබැයි. අන්න ඒ වගේ තමයි අපේ වේදනාවේ වින්දනයේ අත්දැකීම. සංඥාව මොකද්ද? මිරිඟුවක්. මිරිඟුව කියන්නේ මොකද්ද? තියනවා වගේ පෙන්නනවා, හැබැයි ඇත්තටම ගිහිල්ලා බැලුවොත් එහෙම එකක් නැහැ. අන්න ඒ වගේ තමයි සංඥාව අපිට එනවා දිගයි, පළලයි, උසයි, මහතයි, කොටයි කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි දිගයි, පළලයි, උසයි, මහතයි, කොටයි කියලා අපි හිතාගත්ත නාම මාත්‍ර ටිකක්. ඊට පස්සේ අපි සකස් කරගෙන ඉන්න සංකාරික හිල් කඳක්. හොඳට පිම්බිලා පේනවා අරක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්, අහවල් දේ මෙහෙම හදන්න පුළුවන් කියලා අපිට පෙන්නනවා. නමුත් හරියට
කේල් කඳේ අරටු නෑ වාගේ. පළලා බැලුවොත් කිසි හරයක් ගන්නට ඒ වගේ තමයි ඔබ සකස් කරගත සකස් කිරීම. මේ සියල්ල ඔබට සකස් කරලා දුන්නේ මැවුම්කාරයා කවුද? විඥානය. විඥානේ මායාව. එතකොට මේ මායාවට ඔබ රැවටුනේ මොකක් නිසාද? සක්කාය දෘෂ්ටිය නිසා. මේ ගොඩ නගපු වර්තමානය කියන තැනට ඔබ අහුවිච්ච නිසා. අනේ මං තමයි මේ අත්දැකීම ලබන්නේ කියලා ගත්ත දෘෂ්ටිය නිසා, මුලාව නිසා ඔබ මොකක් වුණාද? එතනට අතරමං වුණා. එතනට කොටු වුණා. ඒක ඇස්සේ මුලාවටපත් වුණා. දැන් මොකක් වෙලාද තියෙන්නේ? ලබන අත්දැකීම මොකක් වෙලාද? මම වෙලා ලෝකෙ වෙලා. පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ පච්චුප්පන්නේ මේ සකස් වීම විදර්ශනා නුවණින් බලනකොට ඔබට තේරෙයි සකස් වුණා වාගේ පෙන්නනවා. නමුත් සකස් වෙච්ච තැනක්, සකස් වෙච්ච කෙනෙක්, සකස් වෙච්ච දෙයක් කියලා නිත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන්, ආත්ම වශයෙන් ගත නොහැකි කියන නුවණ යෙදෙනවා. මෙන්න මේ නුවණ යෙදුනම අපිට තේරෙනවා එහෙමනම් සත්ව නොවන, පුජ්‍යල නොවන මේ ක්‍රියාවලියට පනපවන්නේ එක ක්‍රියාවලියක් බවට පත් කරලා, කෙනෙක් දෙයක් යමක් බවට පත් කරලා, ලෝකයක් බවට පත් කරලා, මේ පෙන්නලා, දෘෂ්ටිගත කරලා, අතරමන් කරලා, තණ්හාව ඇති කරවලා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, වෛරය කියන සියලු ලෝක තත්ත්වයන් ඇති කරවලා දෙන්නේ මෙන්න මේ දෘෂ්ටිය. මෙන්න මෙයාව හොයාගත්තේ නැත්තම් අපිට කවදාකවත් මේ ධර්මතාවය අවබෝධ කරගන්න බෑ. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕන, අපිට අවබෝධ වෙන්න ඕන දේ තමයි මොකද්ද? ලෝකේ කියනවා. ලෝකේ කියන්නේ මොකටද එහෙමනම්? මේ අනාත්ම වුණු, අනිත්‍ය වුණු, අස්තිර වුණු පංච උපාදානස්කන්ධයට. ඒ පංච උපාදානස්කන්ධය අත්දැකීමක් කරලා, මම කරලා, ලෝකේ කරලා මුලාවට පත් කරන්නේ කවුද එහෙමනම්? සක්කාය නැමැති දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය තවරලා තමයි මේ ලෝකෙ නිතරම අපිට පෙන්වන්නේ. හැබැයි අපි ප්‍රඥාවන්ත වෙන්න ඕන. මෙතන තියෙන්නේ මෙහෙම පෙන්නුවට ඔහොම එකක් නෙවෙයි, මෙන්න මේ විදිහ එකක්. ඒ නුවණ අපිට යෙදුන්නේ නැත්නම් අපිට මොකක් වෙනවද? අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනි කියලානේ. අපිට තේරෙන්නේ නැහැ. අන්නේ නුවණ යෙදෙන තැන අවිද්‍යාව බිඳෙනවා. මේ තණ්හාවේ මෞංකාරය හැම නැත්තම් මේ කැණි මඩල අපි හඳුනගත්තා වෙනවා. මෙන්න මේක තමයි අපි හඳුන ගන්න ඕන. මේ හඳුනා ගැනීම තුලයි අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ ක්‍රියාත්මක වීම තුල තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. දැන් ඔන්න අපිට තේරුණා ලෝකයේ සමුදය කියලා කියන ඔතනට අහු වෙනවා කියලා කියන්නේ මොකද්ද පහළ වෙන්නේ? දුකමයි. සැප විදියට පෙන්වවත්, උපේක්ෂා විදියට පෙන්වවත් මේ පහළ වීමට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය. එහෙනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තමයි ඔය අපි දකින්නේ. දැන් අපි නිරෝධ මාර්ගය එතකොට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙම නැතුව අපිට ඔතන නැති කරන්නට මොනවා හරි තියනවද? ලෝකේ නැති කරන්නට දෙයක් තියනවද? නැති කරන්නට බෑ. ඇයි? නැති කරන්නට ඇත්තටම ඇති වෙලා තියෙන්නේ මොන වගේ එකක්ද? මිරිඟුවක්, මායාවක්. එහෙනම් මායාවේ වතුර තියනවද හින්දන්ට? මිරිඟුවේ වතුර තියනවද හිස් කරන්නට? නෑ. එහෙනම් අපිට කරන්නට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ අවබෝධයටපත් වෙන එක. මෙන්න මේ අවබෝධය තුළ හික්මෙන එක. ඒ අවබෝධය තමයි අපිට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වෙන්නේ. එහෙමනම් අපි මේ අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුනේ ලෝකයේ පිළිබඳ අවබෝධ කර ගැනීමට උපකාර වන ධර්ම කාරණා කීපයක්. මේ ධර්ම දේශනාව තුළින් අපිට ජීවිතය පිළිබඳව, ලෝකෙ පිළිබඳව අත්දැකීමක් ලබන්නට බොහෝ හේතු වන උපකාර වන ධර්ම කාරණාවන් විග්‍රහ කර ගන්නට යෙදුණා.
මේ සියලු ධර්මකාරණාවන් නැවත නැවත මෙනෙහි කරමින් සිහිපත් කරමින් ඔබේ ජීවිතය තුළින් ධර්ම අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන්නට, ලෝකය අවබෝධ කරන්නට, පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්නට, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට හේතු වෙත්වා, වාසනාව වෙත්වා, උපකාරක ධර්මයක් බවටම පත් කරගනිත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වය දරාගෙන කටයුතු කරන්නේ පාදුක්ක බෝප ප්‍රදේශයේ පදිංචි සදැහැති පින්වත් දායක පිරිසක් විසින් සහ ඔවුන්ගේ සහෝදර සහෝදරියන් විසින්. විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ අරමුණ බවට පත් කරගෙන තියෙන්නේ ලෝක සත්‍යයට බුදුන් වහන්සේ වදාළ නිර්මල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා දීම වන අතර ගෞරවනීය දේශකයාණන් වහන්සේලාට තව තවත් ලෝකවාසී සත්වයන්ට ධර්ම අවබෝධය ලබා දීම පිණිස නිදුක් නිරෝගී චිරජීවනයේ යහපත ලැබේවා කියන උත්තරීතර අදිෂ්ඨානය තමයි ඇත්තන්ගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඒ අරමුණට අනුකූලවම මේ ධර්ම දේශනාව තුළින් ජනිත වන්නට යෙදුනා වූ පුණ්‍ය කුසල වාසනාවන් සියලු සත්වයන්ට මේ උතුම් ධර්ම අභිසමය පිණිස හේතු වෙත්වා, උපකාරක ධර්මයක් බවටම පත් වෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේම මේ මාස 10 වෙනි දින ජන්මදිනයේ යෙදෙන හොඳපාංගොඩ කිරිගල පදිංචි දිනායා සනුදු නීපතිරාජ දියණියට නිදුක් නිරෝගී දීර්ඝායස චිරජීවනයේ ධර්ම අවබෝධයේ පිණිස අවශ්‍ය කරන සියලු ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේම පතිරාජ පවුලේ නමින් හා පවුලට බැඳුණු අය නමින් මියගිය සියලුම වර්ග પરම්පරාවේ ඥාතීන් මේ පින් ගැනීමට හැකි ස්ථානයක ඇතනම් මේ පින් අනුමෝදන් වෙත්වා. එසේ අනුමෝදන් වීමෙන් උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු සකස් කරගනිත්වා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාටම මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය ලැබෙත්වා, ධර්ම අභිසමයේම වෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. සියලු සත්වයන්ට උතුම් ධර්ම අභිසමයේම වෙත්වා, ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට තිරුවන් සරණයි. සුඛී හෝතු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ද්වේෂක්ඛයෝ නිබ්බානං